සුබ දවසක් වේවා දරුවනේ. අද අපේ සිංහල පන්තියේ ආරම්භක දේශනය තියෙන්නේ. මම මුලින්ම කියන්නම් මම කවුද කියලා. මම චලනි රාජපක්ෂ කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක්. මගේ ගම බදුල්ල. ඉතින් පුතේ මම මේ ඔයාලට මුලින්ම කියන්න හදන්නේ අද අපි පාඩමක් කරන එකට වඩා අපි අපේ පේපර් එක කොහොමද හැදෙන්නේ, කොහොමද අපිට ලකුණු ලැබෙන්නේ, ඒ වගේම අපි කොහොමද සූදානම් වෙන්නේ කියන දේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පේපර් එකේ, ඒ කියන්නේ පේපර් මොඩල් එක නොදන්න ළමයෙක්ට කොච්චර පාඩම් කරත් පුතේ විභාගෙට ගිහිල්ලා කරුණු ගොනු කරලා ලියන්න තේරෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මුලින්ම ඔයාලා කරන්න ඕන 2022 ළමයි වගේම 2021 ළමයි මෙතන ඉන්නවා ඒ ලෙවල් ලියන පුතේ අනිවාර්යෙන් මේක හොඳට අහගන්න ඕන. තේරුණාද? මම මුලින්ම ඔයාලට පේපර් එක සාකච්ඡා කරන්නම්. ඊට කලින් මම හිතුවා ඔයාලට කියන්න ඕන කියලා පුතේ මේකට සම්බන්ධ වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් සිංහල විෂය සඳහා අනිවාර්යයෙන්ම පොත් 4ක් හරි ෆයිල් 4ක් හරි ලෑස්ති කරගන්න ඕන. ඒවට මම කියන්නම් කොහොමද කියලා. පොත් 4 හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි පොත ව්‍යාකරණ, දෙවෙනි පොත උද්ෘත, තුන්වෙනි පොත අවස්ථා සම්බන්ධය. එතකොට තව පොතක් අපි ඔයාලට ගන්න කිව්වා ඒක වෙනත් කියලා. ඒතර ව්‍යාකරණ, උද්ෘත, අවස්ථා සම්බන්ධය වෙනත් කියන පොතේ තමයි පුතේ අපි රසස්වාදය ලියන්නේ. තේරුණාද? ඒකට රසස්වාදය කියලා ලියාගත්තත් කමක් නැහැ. තේරුණාද? එතකොට මම මේ පොත් 4ක් හරි පොත් ගන්න මේ කොරෝනා කාලේ යන්න බැරි නිසා ෆයිල් 4ක් අර ඔයාලා පාවිච්චි කරන කොළ ඔයාලට විභාගෙට උත්තර ලියන්න පුළුවන් කියලා හිතන කොළවල එකතු කරලා ඒ ටික හදාගන්න පුතේ. ඒක පිළිවෙලට මාත් එක්ක මේ වැඩේ කරගෙන යමු. මම මුලින්ම කියන්නම් පුතේ ඒ පොත් 4 ගන්න කිව්වේ ඇයි කියලා. දැන් අපි ඉස්සරහට පේපර් මොඩල් එක කතා කරද්දී ඔයාලට තේරෙයි ඔයාලා පොත් 4ක් අරගෙන පිළිවෙලට වැඩක් කරගෙන යනකොට කොහොමද ඒකේ ප්‍රයෝගිතාවය විභාගය සඳහා බලපාන්නේ කියලා. තේරුණාද? එතකොට පුතේ උද්ෘත කියන පොතක් හරි ෆයිල් එකක් හරි අරගෙන ඔයාලා කෙටි කතා, නාට්‍ය, පුරාතන ගද්‍ය, එතකොට කාව්‍ය සංග්‍රහය, ඒ වගේ ඔයාලට තියෙන සාහිත්‍යයේ කොටස් ඔක්කොගෙටම අයත් උද්ෘත ඔයාලා තනියම එකතු කරගන්න ඕන. අද ඉඳලා පුළුවන් පුතේ ඔයාලට පටන් ගන්න 2022 ළමයිටත් වෙලාව හොඳටම ඇති, 2021 ළමයිටත් වෙලාව හොඳටම ඇති. පාඩමක් කියවන්න, පාඩමට අදාළ උද්ෘත තෝරගන්න, ලියාගන්න. ප්‍රශ්නයක් ආවොත් මට මේවට උත්තර ලියන්න මේක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මේක එකතු කරගන්න. ඒ වගේම පොතේ ඒවා පිළිවෙලට දැන් කෙටි කතාවලට අදාළ උද්ෘත ටික ඔක්කොම සම්පූර්ණ කරලා ඉවරනම ඒ ටික වෙනම තියාගන්න. පද්‍යයට අදාළ උද්ෘත ටික වෙනම තියාගන්න. තේරුණාද? නාට්‍යයට, පුරාතන ගද්‍යයට ඒවා වෙනම පිළිවෙලට පාඩමෙන් පාඩමට ඔයාලා ගොනු කරලා තියාගන්න ඕන. එතකොට ඒවත් පාඩම් කරන්න ඕන. ඒවා පාඩම් තියෙන ළමයෙක්ට අනිවාර්යයෙන්ම විචාර ප්‍රශ්නෙට වගේම රසස්වාද ප්‍රශ්නෙට සාහිත්‍යයේන අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ ක්වොලිටි ඒ කියන්නේ හොඳ උත්තරයකට යන්න පුළුවන් විදිහට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. තේරුණාද? එතකොට මොකද පුතේ මේ අවස්ථා සම්බන්ධය? පුතේ අවස්ථා සම්බන්ධය සඳහා පොතක් අපිට අනිවාර්යයෙන්ම ඕන. තේරුණාද? අවස්ථා සම්බන්ධය කියන්නේ පුතේ අනිවාර්යෙන් සාහිත්‍ය ප්‍රශ්න වලට එන කොටසක්. හැබැයි උද්ෘත දන්න ළමයාට මේ අවස්ථා සම්බන්ධය ලියා ගන්න බැරිද? පුළුවන්. වැඩි හොඳට තමයි මේ අවස්ථා සම්බන්ධය සඳහා වෙනම පොතක් හරි ෆයිල් එකක් හරි භාවිතා කිරීම තුළින් උසස් ප්‍රතිඵලයකට ඒ වගේම උසස් පෙළ කිරීමේදී බියක් සැකක් නැතිව විභාගයට මුහුණ දෙන්න තමයි මේ පෙර සූදානම ආරම්භ කරන්නේ. හරි පුතේ. දැන් ඊට පස්සේ මම ඔයාලට කියන්නම්කෝ. මම මුලින්ම ඔයාලට කිව්වේ දැන් පොත් 4ක් ගන්න කියලා. අනිවාර්යයෙන්ම පුතේ පොත් 4ක් ඕනමයි. ඒකෙන් තමයි අපේ වැඩ ඉස්සරහට හරියටම
පැහැදිලිව ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ. මම දැන් ඊට පස්සේ ඔයාලට කියන්නම් පේපර් එකක්. ඔයාලගේ පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. ඔයාලා නව නිර්දේශයට තියෙන ළමයි ඒතුළු පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා ඔයාලා දැනුවත් වෙන්න ඕන. ඔයාලට පුතේ පේපර් දෙකක් ලැබෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස මේ දෙක දවස් දෙකක් ඇතුළත තමයි ලැබෙන්නේ නේ. ඒතුළු දවසකට ඒ කියන්නේ එක පේපර් එකකට පැය කීයක් හම්බ වෙනවද දරුවනේ? පැය 3යි විනාඩි 10ක් හම්බ වෙනවා. ඒතුළු පේපර් දෙකටම අපිට පැය 3යි විනාඩි 10 ගානේ පේපර් දෙකටම ලැබෙනවා. තේරුණාද? එතකොට ඔයාලා බලනවා ඇති ඇයි මේ විනාඩි 10ක් කියලා. පුතේ අවබෝධයක් ඇතිව විනාඩි 10 ඔයාලා පාවිච්චි කරොත් අනිවාර්යෙන් ඔයාලට පැය 3ේ උපරිම දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම සිංහල වලට සාධාරණයක් කරගන්න පුළුවන්. එතකොට මම කියනකො විනාඩි 10යි කියලා. පුතේ විනාඩි 10ක් ඔයාලට දීලා තියෙන්නේ රීඩින් ටයිම් එකක් කියලා. රීඩින් ටයිම් එකක් කියන්නේ මොකද්ද? රීඩින් ටයිම් එකක් කියන්නේ පුතේ සම්පූර්ණ පේපර් එක කියව ගන්න අවස්ථාවක් දීලා. 2010 ඉඳලා තමයි මේ රීඩින් ටයිම් එකක් කියලා දෙයක් එකතු කරලා ඔයාලට දීලා තියෙන්නේ. හේතුව විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එකතු වෙලා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ 2010න් පස්සේ ඔයාලට විනාඩි 10ක් එකතු කරලා තියෙන්නේ. පුතේ මොනතරම් ලෑස්ති වෙලා මොනතරම් සූදානමකින් ඒ කියන්නේ පෙර සූදානමකින් ගිය ළමයෙක් වුණත් යම් අවස්ථාවකදී විභාගෙදී වාඩි වුණාම කුකුසක් එහෙම නැත්තම් කුතුහලයක් අනිවාර්යෙන් හිතට එනවා. පොඩි ගැස්මක් එනවා කියන්නේ පුතේ. එතකොට ඒ ගැස්ම ආවම අපිට ලියන්නේ මොනවද කොහොමද ලියන්නේ කියලා අමතක වෙනවා. ගොඩක් හොඳට පාඩම් කරගෙන ගිය උද්ෘත ටික ඒ වෙලට අමතක වෙන්න පුළුවන්. එතකොට ඔයාලා කොහොමද ඒකට මුහුණ දෙන්නේ? අන්න ඒක සඳහා පෙර සූදානමක් විදිහට මේ විනාඩි 10 අපිට ගන්න පුළුවන්. මේ රීඩින් ටයිම් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ ඒ නිසා පුතේ. පේපර් එක ගන්න හොඳට කියවන්න. තේරුණාද? පුතේ කියවන්නන් නැතුව විනාඩි 10න් හොඳට උපරිම ඔයාලා ලියන ප්‍රශ්න සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට කියවීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යද්දී දෙවෙනි පාර කියවීමක් වෙනවා අනිවාර්යයෙන්ම. තේරුණාද? මම ඔයාලට කියන්නම්කෝ මේ ඔයාලගේ එක පේපර් එකට ඇවිත් තිබුණා දිසොන්චිනා කෙටි කතාව ගැන ප්‍රශ්නයක්. දිසොන්චිනා කෙටි කතාව ගැන ප්‍රශ්නයක්. ඉතින් පුතේ මේ වකවානුවේදී සෑහෙන පිරිසක් මේ ප්‍රශ්නේ තෝරාගෙන තිබුණා. එයාලා ඔක්කොම දිසොන්චිනා පිළිබඳව දිසොන්චිනා කෙටි කතාව පිළිබඳව සම්පූර්ණ විචාරයක් කරලා තිබුණා. ඒ වුණාට පුතේ එයාලගේ උත්තර 100% සාර්ථක ප්‍රතිඵලයක් නෙමෙයි. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? පුතේ ඒ කෙටි කතාව, ඒ කියන්නේ දිස්වංචනා කෙටි කතාව විචාරය කරන්නට කලින් ඒකේ ඉස්සරහින් ඉදිරියෙන් තිබුණා යථාර්ථ නිරූපණය කියන කොටසක්. පුතේ කවුරුත් යථාර්ථ නිරූපණය පිළිබඳව මොකද්ද කියවීමකින් තොරව දැක්ක දිස්වංචනා කෙටි කතාව කියලා දිස්වංචනා කෙටි කතාව පිළිබඳව විචාරයක් කරගෙන ගියා. හැබැයි පුතේ අපි කොහොමද එතකොට මේක මේ හරියට ප්‍රශ්න කියවුවා නම් උත්තර ලියන්නේ? එතකොට අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ යථාර්ථවාදී නිරූපණය සමග දිස්වංචනා කෙටි කතාව දිගහැරෙන්නේ හා ਵਿਚාරය කරන්නේ කොහොමද කියලා. ඒ නිසාමයි පුතේ විනාඩි 10ක් දීලා ඔයාලට අතිරේක කාලයක් මේ දීලා කරන්නේ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන 100% නිවැරදි පිළිතුරක් ගොනු කරන්න අවස්ථාව සැලසීම. අර කතාවකට කියන්නේ පුතේ ක්වොලිටි ආන්සර් එකක් ඕන කියලා. තේරුණාද? අර ඇද හිතට මතක් වෙන හැමදේම ලියලිය ඕන උද්ෘතේ නැති උද්ෘතේ දමලා ලියන සමහරක් උත්තර ලියන ළමයි අතරේ හොඳම උත්තරේ කියන්නේ ක්වොලිටි ආන්සර් එකක් ගන්න තමයි ඔයාලට මේ විනාඩි 10 ලබා දීලා තියෙන්නේ. එතකොට පුතේ දැන් ඔයාලට ලැබෙන පේපර් දෙක මොකද්ද? පළවෙනි පේපර් එක විදිහට ලැබෙන්නේ ඔයාලට සාහිත්‍ය පේපර් එකක්. එතකොට දෙවෙනි පේපර් එක මොකද්ද? දෙවෙනි පේපර් එක ලැබෙන්නේ භාෂාව හා ව්‍යාකරණ. හැබැයි ඔයාලට සාමාන්‍ය පෙර මොනවද පුතේ මුලින්ම ලැබුණේ? අන්නේ මානසිකත්වයේ ඉඳගෙන
පළවෙනි දවසේ එන්නේ මෙන්න මේ පේපර් එක කියලා හිතාගෙන ගිහිල්ලා ලිව්වොත් ඔයාලට මොකද වෙන්නේ? සාහිත්‍යයයි ව්‍යාකරණ හා භාෂාව කියන පේපර් දෙකට වෙන වෙනම සූදානම් වෙන ළමයි විදිහට ඔයාලට වෙන්නේ වැරදීමක් වෙන්නේ. එතකොට ඔයාලා සාහිත්‍ය දවසට භාෂාව කියලා හිතාගෙන යන්නත් පුළුවන්. එහෙම කරපු ළමයිමුත් ඉන්නවා පුතේ අපේ. තේරුණාද? ඒ නිසා පළවෙනි පත්‍රයේ විදිහට ඔයාලට හම්බ වෙන සාහිත්‍ය, දෙවෙනි පත්‍රයේ විදිහට ඔයාලට හම්බ වෙන්නේ භාෂාව හා ව්‍යාකරණ. තේරුණාද? මේ දෙකටම කාලය පැය 3යි විනාඩි 10ක් හම්බ වෙනවා. විනාඩි 10 අතරින් පුතේ ඔයාලගේ රීඩින් ටයිම් එකට. පැය 3ෙන් උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. හරි. අපි මුලින්ම යමුකෝ පුතේ සාහිත්‍ය පේපර් එකට. මොනවාද මේ සාහිත්‍ය පේපර් එක එන්නේ කියලා බලන්න. එතකොට කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සෑදෙන්නේ? හරි. මෙහෙමනේ. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ සාහිත්‍ය අවබෝධය කියන ප්‍රශ්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී ඔයාලට ලැබෙන්නේ ඒ කියන්නේ පළවෙනි එක සාහිත්‍ය අවබෝධාත්මක ප්‍රශ්නයක් තමයි ලැබෙන්නේ. එතකොට දෙවෙනි එක හම්බ වෙනවාලට අර මම කලින් කිව්වේ පොතක් වෙන් කරගන්න කියලා. අන්න ඒකෙන් අවස්ථා සම්බන්ධය. ඊට පස්සේ පොතේ තුන්වෙනි එක විදිහට එනවා රසස්වාදයක් ලියන්න. හතරවෙනි එක එන්නේ අනිවාර්යයෙන්ම විචාර ලියන්න. මතකයිනේ? එතකොට ඔයාලට මතකයි දැන් එන්නේ කොහොමද? සාහිත්‍ය අවබෝධාත්මක ප්‍රශ්නයි, අවස්ථා සම්බන්ධයයි, රසස්වාද හා විචාර තමයි මේ ප්‍රශ්න පත්‍රයේ අඩංගු වෙන්නේ. එතකොට පළමු ප්‍රශ්නේ පළමු කාණ්ඩය ආ ඈ ඊ ඌ කියලා අපි කියමුකෝ ප්‍රශ්න කාණ්ඩ 5ක් එනවා කියලා පුතේ. එතකොට ඔයාලා දැනගන්න ඕන මුල් 4. ඒ කියන්නේ අයන්න, ඇයන්න, ඊයන්න, ඊයන්න එන්නේ පුරාතන ගද්‍යයෙන් තමයි ප්‍රශ්න හැදෙන්නේ. එතකොට උයන්න අනිවාර්යෙන් මෙන්න පුතේ ගුත්තිල කාව්‍යයෙන්. කාව්‍යයෙන් මොකද්ද? උයන්න එන්නේ ගුත්තිල කාව්‍යයෙන්. එතකොට මොකද්ද පුතේ මේ පුරාතන ගද්‍ය කියන්නේ? ළමයි ඔයාලා දැනුවත් ඇතින් කියලා මම හිතනවා. පුරාතන ගද්‍ය කියන්නේ පුතේ සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ලංකාරය, පූජාවලිය හා ජාතක කතා. එතකොට මේ හතරෙන් තමයි අර ප්‍රශ්න එන්නේ අනිවාර්යෙන්ම. එතකොට උයන්නෙන් එන ඒ කියන්නේ ප්‍රශ්න 5ක් තියෙනවා පළවෙනි කොටසේ කාණ්ඩ 5ක්. ඒ කාණ්ඩ 5න් කාණ්ඩ 4ක් මෙන්නේ පුරාතන ගද්‍ය විදිහට. එතකොට පස්වෙනි කාණ්ඩයේ එන්නේ අනිවාර්යයෙන්ම ගුත්තිල කාව්‍යය. එතකොට පුතේ මෙතන ප්‍රශ්න 5ක් එනවා ඔයාලට. ඒ මේ ප්‍රශ්න කාණ්ඩ 5 තියෙනවා. ආ ඈ ඊ ඌ කියලා. එතකොට මේ ප්‍රශ්න 5න් අපිට තෝරා ගැනීමක් කරන්න පුළුවන් ප්‍රශ්න 4ක. අපිට 5න් 4ක තමයි උත්තර ලියන්න තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ගුත්තිල කාව්‍ය අතහැරලා පුරාතන ගද්‍ය 4කට ලියන්න. එහෙම නැත්නම් පුරාතන ගද්‍ය 4න් එකක් අතහැරලා ගුත්තිල කාව්‍ය සමග ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. මේ මොනවා වුණත් පුතේ ගුත්තිල කාව්‍ය අතහැරලා ලියනවා කියලා හිතුවට ඔයාලට ගොඩක් පහසුයි නේද ගුත්තිල කාව්‍ය එතකොට ප්‍රශ්න 4ක් යටතේ වැඩ කරන්න. එතකොට ඔයාලා මේකට 4කට විතරක් සූදානම් වෙලා යන්නේ නැතුව පුතේ ගුත්තිල කාව්‍ය ඇතුළත්ව පුරාතන ගද්‍ය කියන පුරාතන ගද්‍ය ඒ 4ටම 5ටම පෙර සූදානමකින් අනිවාර්යයෙන්ම යන්න ඕන. පුරාතන ගද්‍ය ගොඩක් ළමයි කැමැත්තෙන් කියවනවා හෝ අකමැත්තෙන් කියවනවා. ඒවට ප්‍රශ්න වලට උත්තර ලියනවා. මොකද විචාර ප්‍රශ්න අනිවාර්යයෙන්ම මේ හා සම්බන්ධ වෙනවා කියලා හිතලා. හැබැයි පුතේ ගුත්තිල කාව්‍යෙමුත් අනිවාර්යයෙන්ම විචාර ප්‍රශ්නයක් එනවා. තේරුණාද? ඉතින් ගුත්තිල කාව්‍ය අනිවාර්යයෙන්ම ඔයාලා අධ්‍යයනය කරන්න ඕනි, අවබෝධයක් ලබා ගන්න ඕන, ඒකේ උද්දෘත පාඩම් කර ගන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් මේ අවබෝධාත්මක ප්‍රශ්නයට වගේම විචාර ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරක් සපයන්න. එතකොට පුතේ ඔයාලට මම තව කියන්නම් මේකේ ලකුණු කොහොමද හම්බ වෙන්නේ කියලා.
එතකොට පුතේ මේකේ ලකුණු හම්බ වෙන්නේ 5න් 4කට මේකේ උත්තර ලියන්න තියෙන්නේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ 4 වරක් 4 16ක් විදිහට තමයි ලැබෙන්නේ. 4 වරක් 4 16යි. එතකොට පුතේ මේකේ දෙවෙනි කාණ්ඩය පළවෙනි කොටසේ දෙවෙනි කාණ්ඩය ගැන කියන්න. ඒකේ අපි කලින් අයන්න, ඇයන්න, ඊයන්න, ඊයන්න, උයන්න ඉවර වුණ ප්‍රශ්න ටික තියෙනවානේ. ඊට පස්සේ අපිට ආයෙ තව ප්‍රශ්න කාණ්ඩයක් හම්බෙන ඌ යන්න කියලා. ඌ යන්න එන්නේ පුතේ අවස්ථා සම්බන්ධය සහිතව. අවස්ථා සම්බන්ධයේ ඔයාලට මතක ඇති ප්‍රශ්න 7ක් يعني අවස්ථා සම්බන්ධයේ යටතේ 7ක් එනවා. අපිට මේ 7මුත් තෝරා ගැනීමක් කරන්න පුළුවන් 4ක. හරි. දැන් අපි කියමුකෝ දැන් කලින් එකේ එනවා කිව්වේ පුරාතන ගද්‍ය හා බුද්ධිල කාව්‍යනේ. මේකේ මොනවාගෙන්ද එනව ඇත්තේ? පුතේ මේකේ එන්නේ පුරාතන ගද්‍ය, කෙටි කතා, නවකතා හා නාට්‍ය. එතකොට මේකේ එන්නේ නැති මොනවාද? මේකේ එන්නේ නැහැ පුතේ නූතන පද්‍ය හා බුද්ධිල කාව්‍ය කියන දෙකම එන්නේ නැහැ. මේකේ ඒ දෙක ඇරුණම ඔයාලට සාහිත්‍යයේ හම්බ වෙන ඉතුරු ඔක්කොම එනවා. ඒ වගේම තමයි අවස්ථා නිරූපණයේ උද්දුත අරගෙන ඔයාලගෙන් ප්‍රශ්න විමසන්නේ. හරි. ඔයාලට දැන් මතක ඇති මං හිතන විදිහට පළවෙනි ප්‍රශ්න දෙක පළවෙනි ප්‍රශ්න කාණ්ඩ දෙක හැදෙන හැටි. අපි ඊට පස්සේ යමු තුන්වෙනි ප්‍රශ්න කාණ්ඩයට. ඒකේ එන්නේ පුතේ රසස්වාදය. මතක ඇති නේද පුතේ? රසස්වාද. රසස්වාදය අනිවාර්යෙන් එන්නේ නූතන පද්‍යයේ ආශිතවම තමයි. නූතන පද්‍යයේ මාතෘකා 25ක් තියෙනවා. නූතන පද්‍යයෙන් එම 25න් දැනට නූතන පද්‍ය දෙකක් ඇවිත් තියෙනවා. 2019 දී රැපියල් තෙන්නකෝන්ගේ කුකුළු හැවිල්ල ආවා. ඒතර 2020 දී විමල රත්න කුමාරගම කවියාගේ වන්නිය හැන්දෑව ආවා. එතකොට පුතේ 2019 2020 දී මේ නූතන පද්‍ය දෙක ආවට අපි ඒ නූතන පද්‍ය පොතේ ඒ කවි දෙක අයින් කරනවාද? පද්‍ය පන්ති දෙක අයින් කරනවාද? අපි ඒ පද්‍ය පන්ති දෙක අනිවාර්යයෙන්ම අයින් කරන්නේ නැහැ. මොකද අපි ඉදිරියට වැඩ කරගෙන යද්දී ඒ සඳහා සූදානම් වෙන්න ඕන පුතේ. එතකොට අපි ඉදිරි සැලැස්මේදී කොහොමද නූතන පද්‍ය ආශ්‍රිතව ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියන එකේදී මේ 25න් 23කට විතර සූදානම් වීමක් කිසිසේත්ම සිදුවන්නේ නැහැ. 25න් 25ටම නූතන පද්‍ය 25ටම පෙර සූදානමක් අපි විසින් සිදු කරනු ලබනවා. එතකොට මේ 25ටම නිවැරදිව පිළිතුරු සපයලා ඒ සඳහා සූදානම් වෙලා ගියාම අපිට පුළුවන් රසස්වාදයේ කියන තුන්වෙනි කාණ්ඩයේ සාහිත්‍ය පේපර් එකේ තුන්වෙනි කාණ්ඩයට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න. එතකොට ඒකිට ලකුණු කොහොමද කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. අපි එතකොට නූතන පද්‍ය සහිත වූ මෙම රසස්වාද ප්‍රශ්නයට ලකුණු 12ක් ලබා දෙනවා. එතකොට පුතේ මේ වෙද්දි ලකුණු කීයක් අපිට ලැබිලා තියෙනවද? 12 16 12 ඔක්කොම එකතුව ලකුණු 40ක් මේ වෙද්දි ඇවිත් තිනවා. එතකොට මෙතනින් පස්සේ දෙවෙනි ප්‍රශ්න කාණ්ඩයට අපි යද්දී දෙවෙනි ප්‍රශ්නෙට යද්දී ලකුණු 60කින් තමයි ඒකේ ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. අපි බලමුකෝ. දැන් මෙතන අපි මේ වෙද්දි අර අවස්ථා සම්බන්ධය, රසස්වාදය වගේ දේවල් සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියා කරා නම් ඒ පිළිබඳ පූර්ව දැනුම සහිත පිළිතුරු සැපයුවා නම් අනිවාර්යයෙන්ම ලකුණු 40ක් මේ වෙද්දි ඔයාලට ලැබිලා තියෙනවා. එතකොට සාහිත්‍ය පේපර් එකේ අනිත් ප්‍රශ්න, ඒ කියන්නේ අනිත් ලකුණු 60 ලැබෙන්නේ කොහොමද? ඒක පුතේ රසස්වාදය සම්බන්ධ වූ ප්‍රශ්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 8 වෙනි ප්‍රශ්නේ දක්වා දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 8 වෙනි ප්‍රශ්නේ දක්වා තියෙන රසස්වාද. රසස්වාදයේ 7න් 4කට අපි අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න ඕන. එතකොට ඒක හැදිලා තියෙන සාහිත්‍ය සිලබස් එකේ සම්පූර්ණ කේන්ද්‍රගතව සංක්ෂිප්තව සෑදුණු ප්‍රශ්න වලින්. මොනවාද පුතේ මේ ප්‍රශ්න කොහොමද එන්නේ නැත්තේ?
එතකොට මේකට එනවා පුතේ ප්‍රශ්න 7ක්. ඒ ප්‍රශ්න 7 හැදෙන්නේ සද්ධර්ම රත්නාවලිය හෝ ජාතක කතාවලින්. දෙවෙනි එක හැදෙන්න පුළුවන් පූජාවලිය හෝ සද්ධර්ම ලංකාරයෙන්. තුන්වෙනි එක හැදෙන්න පුළුවන් බුද්ධිල කාව්‍යයෙන්. එතකොට හතරවෙනියට හැදෙන්න පුළුවන් කෙටි කතාවලින්. පස්වෙනිට හැදෙන්න පුළුවන් නව කතාවලින්. හයවෙනි එක නූතන පද්‍යයෙන්. ඒ වගේම 7 නාට්‍යයෙන්. ඒ කියන්නේ 2 ඉඳලා 8 වෙනි දක්වා තියෙන ප්‍රශ්න 7 හැදෙන්නේ මෙන්න මේ විදිහට. සද්ධර්ම රත්නාවලිය හෝ ජාතක කතාවලින්, පූජාවලිය හෝ සද්ධර්ම ලංකාරයෙන්, ගුත්තල කාව්‍යයෙන්, කෙටි කතාවලින්, නව කතාවලින්, නූතන පද්‍යයෙන් හා නාට්‍යයෙන්. එතකොට පුතේ ඔයාලට තෝරා ගැනීමක් කරන්න පුළුවන් මේ 7න් 3ක්ම ඉවත් කරලා 4ක්. එතකොට ඒ 4 තුල ඔයාලට ලකුණු කොහොමද ලැබෙන්නේ? ලකුණු ලැබෙනවා පුතේ 15 ගානේ 4ක් ගුණ කරලා බලන්න 60ක්. එතකොට මේ සාහිත්‍යයේ මුළු පේපර් එකට ලකුණු 100ක් ලැබෙනවා. ඒ ලකුණු 100 ඔයාලා ලබා ගන්න ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමට හැකි උපක්‍රම හා ඉදිරි දැක්ම මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ වෙද්දි. එතකොට පුතේ මේ 100 අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනි ඉතාමත් පහසුවෙන්. ඔයාලා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට කියන්නේ ගොඩක් බයයි කියලා නේද? ඒ වුණාට පුතේ බලන්නකෝ මේවා එකින් එක සම්බන්ධ වෙලා ඔයාලගේ දැනුම පරීක්ෂා කරන ආකාරය. ඔයාලට තෝරා ගැනීම කරන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඔයාලට කාලය දීලා තියෙනවා. අමතර විනාඩි 10ක් දීලා තියෙනවා. පේපර් එක හැදෙන හැටි දැන් ඔයාලා හොඳට දැනුවත් නේද? අපි උතර බලමුකෝ දැන් ව්‍යාකරණ හා භාෂාව කියන පේපර් එක හැදෙන හැටි. සිංහල A level වල එතන දෙවෙනිට එන පේපර් එක තමයි ව්‍යාකරණ පේපර් එක. භාෂාව හා ව්‍යාකරණ දැනුම පරීක්ෂා කරන පේපර් එක නේද? එතකොට ඒකේ අපිට ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 4ෙන් පළවෙනි එක MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න 20ක් එනවා. ඒ බහුවර්ණ ප්‍රශ්න 20ට පුතේ ලකුණු 20ක් ලැබෙනවා. ඒ කියන්නේ එකකට එක ගානේ ලකුණු 20ක්. එතකොට දෙවෙනිට මොකක්ද එන්නේ? දෙවෙනිට එන්නේ පුතේ ඔයාලගේ අවබෝධය හා සාරාංශගත කිරීමේ හැකියාව මොකද්ද? හැකියාව පරීක්ෂා කිරීම. එතකොට දෙවෙනි එකේ ආයන ලෙස අපිට අවබෝධය හා සාරාංශගත කිරීම බෙදුවොත් ආයන්නේදී අපිට හම්බ වෙනවා අවබෝධය. ඕන භාෂාවක් අපි අවබෝධයක් ලබාගෙන තියනවාද කියලා පරීක්ෂා කිරීමක් විභාගයේ තුලදී සිදු කරනු ලබනවා. එතකොට අපිට ඡේදයක් දීලා ඒ ඡේදෙන් ඒ ඡේදෙන් ප්‍රශ්න කිහිපයක් අහලා බලනවා. එතකොට මේ ප්‍රශ්න කිහිපයක් අහලා බැලීම තුළින් සිදු වෙන අවබෝධ පරීක්ෂා කිරීම පමණි. ප්‍රශ්න 6කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන අතර ඔයාලට දීලා තියෙන ඡේදෙන් නිවැරදිම පිළිතුර පමණක් තෝරාගෙන නිවැරදි ආකාරයෙන් මේ ප්‍රශ්න වලට අදාළව පිළිතුරු සැපයීම ඔබ කළ යුතුමයි. එතකොට පුතේ ඔයාලට එක ප්‍රශ්නයකට ලකුණු 2 පැගෙන් ප්‍රශ්න 6ට ලකුණු 12ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ආ කොටසට අවබෝධ නැමැති ප්‍රශ්නෙට ලකුණු 12ක් ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස ආයන්න කොටස අපි බලද්දී ඒකේ තියෙන සාරාංශගත කිරීම. පුතේ ඒකෙදිත් ඔයාලට ඡේදයක් දෙනවා. ඒ ඡේදේ 3න් එකක ප්‍රමාණයකට සාරාංශගත කිරීමක් සිදු කරන්න කියලා ඔයාලට කියනවා. එතකොට ඔයාලා ඒක කරන්න ඕනේ අවශ්‍යම කරුණු නිවැරදිව හා වැදගත් කියන තොරතුරු පිළිවෙලකට අනුව ගොනු කිරීම පමණ ලකුණු 13. එතකොට ඔයාලට එතනදී ලකුණු 25ක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 25ක් ලැබෙනවා. කලින් MCQ ප්‍රශ්නෙට ලකුණු 20ක් ලැබෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ හා දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු සැපයීම තුළින් ඔයාලට ලකුණු 45ක් ලැබෙනවා. ඊළඟට පුතේ තුන්වෙනිට එන්නේ පළවෙනි පේපර් එක හා දෙවෙනි පේපර් එකේදී ඒ කියන්නේ සිංහල විෂය තුල සිංහල පේපර් එක තුල වැඩිම ලකුණු ප්‍රමාණයක් ඔයාලට ලබා ගන්න පුළුවන් ප්‍රශ්නේ. ඒක එන්නේ රචනාවක් තුල නිර්මාණශීලීත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ පුතේ. එතකොට ලකුණු 25ක ප්‍රශ්නය තමයි මේ රචනාව කියන්නේ. එතකොට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ පේපර් දෙකේම වැඩිම ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට. එතකොට ඒකේ මොනවද එන්නේ පුතේ? කාලීන වැදගත්කමක් තියෙන මාතෘකා 5ක් දෙනවා.
ඒකේ මාතෘකාව තෝරගෙන තමයි ඔයාලට නිර්මාණශීලීව වැදගත් තාර්කික එතකොට මොනවද? නිර්මාණශීලීත්වය උකහා බලන නිසා ඔයාලා ඒකේ වැදගත් කරුණු පමා සම්පූර්ණයෙන්ම ලබා දෙන්න ඕන. මම ලියන හැටි කියලා දෙන්නම්. එතකොට එන්න පුළුවන් මාතෘකාව පිළිබඳව අපි කතා කරමු. ඊට පස්සේ අපි බලමු ව්‍යාකරණ පේපර් එකේ අවසාන ප්‍රශ්න. ඒතර 4 වෙනි ඉඳලා 8 වෙනි ප්‍රශ්න දක්වා එන්නේ ඔයාලගේ ව්‍යාකරණ දැනුම පරීක්ෂා කිරීම. සිංහල ව්‍යාකරණ පිළිබඳව ඔබ දැනුවත් නම් ඔබට මෙම ප්‍රශ්නේ ඉතාමත් පහසුවෙන් ඉක්මනින් පිළිතුරු සැපයන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකෙත් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේකේ ප්‍රශ්න එනවා 5ක්. මේකෙත් ප්‍රශ්න 5ක් එනවා. ඒකෙන් ඔයාලට දෙකක් තෝරගන්න ඕන. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 15 බැගින් ප්‍රශ්න දෙකකට ලකුණු 30ක් ලැබෙනවා. ඒකෙදි ඔයාලගේ විභක්ති ව්‍යාකරණ සමාස ආදී සියලුම ව්‍යාකරණ රීතීන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන තිබීම ළමයා තුළ තියෙන්නම ඕන. ඒ අනුව තමයි මේ ප්‍රශ්නේ කොට නැගෙන්නේ. ඉතින් මේකෙත් ඉක්මනින්ම ඒ කියන්නේ පහසුවෙන්ම කෙටි කාලය ඇතුළතදී ලකුණු ලබා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති පුතේ පළවෙනි පේපර් එක හා දෙවෙනි පේපර් එක පිළිබඳව ඔයාලගේ මනසේ තිබුණ අමාරු බව කියන සංකල්පය ඉවත්ව යන්න ඇති. ලකුණු ගැනීම ඉතාමත් පහසුයි පුතේ. පේපර් දෙකටම ලකුණු 100 බැගින් මුළු එකතුව ලකුණු 200ක් එනවා. ඒ ලකුණු 200 දෙකෙන් බෙදලා තමයි ඔයාලට ලකුණු සැපයෙන්නේ. ඒතර පුතේ ඔයාලට ලකුණු ගැනීම ඉතාමත් පහසුයි. ඒ වගේම පේපර් එක පිළිබඳ මනා දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු